අයිබුවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම භාග්‍ය ධනංජල ගොල්ල ප්‍රථම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. දෛනික කොවිඩ් මරණ වාර්තා අලුත් වෙයි. ඊයේත් මරණ 214ක්. කොළඹ නගරයේ 100%ක් ව්‍යාප්ත පැත්තේ ඩෙල්ටා වෛරසය බවට සොයාගැනේ. සියලු ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාම සඳහා අද සහ හෙට දිනවල විවෘතව තැබේ. ඇෆ්ගනිස්තානයේ බ්‍රිතාන්‍ය මෙහෙයුම් අදින් අවසන්. දෛනික කොවිඩ් වාර්තා අභිභවා යමින් ඊයේ දිනේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිත මරණ 214ක් වාර්තා වුණා. මේ අතර මෙරට මෙතෙක් හඳුනාගත් ඩෙල්ටා වෛරස ආසාදිතින් සංඛ්‍යාව 292ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒත් සමග සෞඛ්‍ය අංශ සඳහන් කළේ කොළඹ නගරය පුරා 100%ක් පැතිරෙන්නේ ඩෙල්ටා වෛරසය බවයි. දෛනික කොවිඩ් වාර්තා අභිබවා යමින් ඊයේ දිනේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිත මරණ 214ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළා. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 8371ක් දක්වා ඉහළ ගියා. ඊයේ තහවුරු කළ එම කොවිඩ් ආසාදිත මරණ අතරින් 94 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 120 දෙනා පිරිමි පුද්ගලයන් වෙනවා. මියගොස් ඇති පිරිස අතරට වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් 151 දෙනෙකු ඇතුළත්. මේ අතර ඊයේ දිනේ තවත් කොවිඩ් ආසාදිතයින් 4561ක් වාර්තා වුණා. ඒ අතරට විදේශයන් සිට පැමිණි 30 දෙනෙකුද ඇතුළත්. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව දැක්ුණේ 4,16,931ක් ලෙසයි. පැහැදිලිවම අපිට පේන්න තියෙනවා විශාල වශයෙන් රෝගීන් සංඛ්‍යාව කවදාවත් නැති විදිහට 4000 ඉක්මවා ආසාදිතව වාර්තා වෙනවා. මේ සංඛ්‍යාව බිමේ ඉන්න නිවාරණ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සහ රෝහල් වල ඉන්න ප්‍රතිකාරක සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට දරා ගන්න නොහැකි තරම් මේ සම්පත් ප්‍රමාණවත් නැති තරම්. ඒ නිසා මේ සංඛ්‍යාව අඩු කරගත යුතුයි අනිවාර්යෙන්ම. දැනට දෛනිකව සිදුවෙන මරණ සංඛ්‍යාව ඒ විදිහටම තවදුරටත් වැඩි වෙමින් තියෙනවා. ඒ වගේම සංඛ්‍යාත්මකව ගත්තහම ආසාදිතනුත් ඒ විදිහටම වැඩි වෙමින් යනවා. නමුත් නිරෝධායන ඇඳිරි නීතිය ආරම්භ කරපු දිනේ ඉඳලා දින 14ක අවම කාලයක් ගෙවුනට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා ලබන මාසයේ දෙවනි සතිය විතරේදී යම් තරමක අඩුවීමක් මේකේ දකින්න ලැබෙයි කියලා. අපේ රට ඇත්තෙමම අධි අවදානම් තත්වයක තියෙන්නේ මරණ ප්‍රතිශතය වැඩි. අපිට කොහෙත්ම බාර ගන්න පුළුවන් ප්‍රමාණයක් නෙමෙයි. අපි දන්නවා මුලදී අපි කිව්වේ මේ රෝගීන්ට රෝග ලක්ෂණ පහළ වෙන්න දවස් 7ක් 8ක් යනවා කියලා. නමුත් දැන් කාලේ බොහෝ වෙලාවට අපි දකිනවා මේ රෝගීන් තාමත් වේගයෙන් දවස් 4-5 යනකොට හුස්ම ගන්න අමාරු වෙලා ඔක්සිජන් අවශ්‍යතාවය වැඩි වෙලා එනවා. ඉතින් මේකට හේතුව මේ වෛරසය තීව්‍ර ආකාරයට මිනිස්යාගේ ශ්වසන පද්ධතියට විශේෂයෙන්ම පෙනහළු වලට අතුල් වෙලා පෙනහළු වල නියුමෝනියා තත්ත්වය ඇතුළු කිරීම සහ රුධිර වාහිනී පද්ධතියට ඇතුළු වීම. ඒ මත ද්‍රවය ඝන කිරීම සහ කැටි ගැසීමේ ප්‍රවණතාව වැඩි කිරීම කියන මේ කරුණු කාරණා මගින් අනෙකුත් සංකූලතා මේ රෝගීන්ට ඇති වෙන්න බලනවා. මේ අතර මේ දක්වා කොවිඩ් ආසාදිතයින්ගෙන් ලබාගත් නියැදිය ඔස්සේ සිදු කළ පරීක්ෂණ මගින් ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයින් 292ක් තහවුරු වී තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය නිකුත් කළ නවතම පර්යේෂණ සටහනකයි ඒ බව සඳහන් වන්නේ. එමෙන්ම කොළඹ පුරා 100%ක්ම පැතිරෙන්නේ ඩෙල්ටා කොවිඩ් වෛරස් ප්‍රභේදය බවයි ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේ. මේ අතර ශ්‍රී ලංකාවේ සුපර් ඩෙල්ටා ප්‍රභේදයක් බිහිවන්නේ දැයි සැකයක් පවතින බවද ඒ මහතා සඳහන් කළා. කෙසේ වෙතත් මෙරට සිදුවන සාර්ථක එන්නත් කරන ක්‍රියාවලිය නිසා සැප්තැම්බර් මාස අවසානයේ වන විට කිසියම් සහනදායී තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි අතර පිට පළාත්වලද ඩෙල්ටා පැතිරීමට පටන්ගෙන ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර අමාත්‍ය බන්දුලු ගුණවර්ධන මහතාටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අනුව මෙම මාසය තුලදී කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ 9 වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වූයි. මේ අතර චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් මෙන්නත් මාත්‍රා මිලියන 2.3ක් අද දිවයිනට රැගෙන විත් තිබෙනවා. බීජිං නුවර සිට විශේෂ ගුවන් යානයක් මගින් අදාළුවම එම එන්නත් ඔගේ කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මෙම එන්නත් ඔගේ අතරින් එන්නත් මාත්‍රා මිලියන 2ක් ශ්‍රී ලංකාව විසින් මුදල් ගෙවා ලබාගෙන ඇති අතර චීන මහජන විමුක්ති හමුදාව විසින් මෙරට ආරක්ෂක හමුදා වෙත පරිත්‍යාග කරන ලද තවත් සයිනෝෆාම් මෙන්නත් මාත්‍රා ලක්ෂ 3ක්ද ඊට ඇතුළත්.
අපේ ත්‍රිවිධ හමුදාවල සමාජිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල අයට එන්නත් කරණය සඳහා අපිට සයිනෝෆාම් එන්නතෙන් මාත්‍රා ලක්ෂ 3ක් අපිට මේ අවස්ථාවේදී මහජන චීන සමීහාණ්ඩුවේ කොළඹ පිහිටි තානාපති කාර්යාලයකින් අපිට බාර දුන්නා. අද දිනේ අපිට ලැබිච්ච මාත්‍රා සමගින් රජය උත්සාහ කරන්නේ ශ්‍රී ලංකාවේ සියලුම ජනතාවට හැකි ඉක්මනින් එන්නත් ලබා දීමට. ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් 57ක වගේ සංඛ්‍යාවකට මේ වන විටත් එන්නත් මාත්‍රා දෙකම ලබා දීමට අපි කටයුතු කරලා තිබෙනවා. මේ අතර දිවයින පුරා ප්‍රදේශ කිහිපයකම අදත් එන්නත් කරන වැඩසටහන් ක්‍රියාත්මක වුණා. මේ අතර ඊයේ දොඩන්දුව ප්‍රදේශයේ එන්නත් කරන මධ්‍යස්ථානයකට පැමිණි බොහෝ පිරිසකට එන්නත ලබා නොදී හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා. එහිදී පැමිණ සිටි ජනතාවගෙන් එල්ල වූයේ දැඩි විරෝධතාවයක්. මේ බලන්න ඉතුරු වෙච්ච අරගෙන යනවා. කාවේ මිනිස්සු මරන්න බය තමයි මේ ඇවිල්ලා ඉන්නේ. අසාධාරණ වැඩෝවා. එමෙන්ම මෙහිදී ඇතැම් පුද්ගලයන් සඳහන් කළේ එන්නත ලබා දුන් බවට ඔවුන්ගේ කාඩ්පතේ සඳහන් කළද තමන්ට එන්නත ලබා නොදුන් බවයි. කාඩ් වල මාක් කරලා දිනවා විද්දයි කියලා බෙහෙත් ඉද්දි නැහැ කියනනේ. ඉතුරු ඒවා අරන් ගියා. මේ කාඩ් අද මාක් කරේ කිසිම කෙනෙක්ට බෙහෙත් පිද්දේ නැහැ. එක් මධ්‍යස්ථානයකට ලැබෙන එන්නත් ප්‍රමාණය ඒ සෞඛ්‍යවන්ධාරී කොට්ටාශයේ අසල්වැසි සියලුම ග්‍රාම නිලධාරී කොට්ටාශ වලට ලබා දීම සඳහා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ නිසා මහජනතාවට අපි කාරුණිකව සිහිපත් කරනවා ඔබ එන්නත් ලබා ගන්න යන එන්නත් මධ්‍යස්ථානය ඔබගේ ග්‍රාම නිලධාරී කොට්ටාශයේ පිහිටි මධ්‍යස්ථානයක් වෙන්න ඕන. එහෙම නැත්නම් ඒ මධ්‍යස්ථානය සඳහා නම් කරපු ග්‍රාම නිලධාරී කොට්ටාශයක් වෙන්න ඕන. එහෙම නැතුව ඔබ ඕනෑම එන්නත් මධ්‍යස්ථානයකින් එන්නත් ලබා ගන්න ගියොත් මේ වැඩසටහන ප්‍රායෝගිකව අපිට ක්‍රියාත්මක කිරීමේ ගැටලු පැන නගිනවා. ඒ නිසා අවබෝධයෙන් කටයුතු කරන්න. ඔබට එන්නත් ලබාගත හැක්කේ ඔබට නියමිත මධ්‍යස්ථානයෙන් පමණයි. එහෙම නැතුව ඔබට කාඩ් පතක් නැතුව පැමිණුණොත් ඒ වගේම ඔබ අදාළ ග්‍රාම නිලධාරී කොට්ටාශය නෙවෙයි නම් අපි ඔබ ආපසු හරවා යවන්න කටයුතු කරනවා. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 53196ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 3,55,394ක් ලෙසයි. ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයින් අනෙකුත් කොවිඩ් ආසාදිතයින්ට සාපේක්ෂව රෝහල් ගතවීමේ අවදානම දෙගුණයකින් වැඩි බව එංගලන්තය විසින් අනාවරණය කර තිබෙනවා. කොවිඩ් වෛරසේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් වෛරසේ අනෙකුත් ප්‍රභේද ආසාදිතයන්ට සාපේක්ෂව රෝහල් ගතවීමේ අවදානම දෙගුණයක් ඇති බව එංගලන්තයේදී සිදු කළ අධ්‍යයනයකින් හෙළි වී ඇතැයි ලැන්සෙට් සංග්‍රාව ප්‍රකාශ කර තිබෙනවා. එය ස්කොට්ලන්තයේ පර්යේෂණ ඇතුළුව ඉතා සීග්‍රයෙන් බෝවන ප්‍රභේදයක් රෝහල් ගතවීමේ වැඩි අවදානමක් ඇති කළ හැකි බවට යෝජනා කළ පූර්ව පර්යේෂණ අධ්‍යයනය මගින්ද තහවුරු කර ඇති බවයි එම සංග්‍රාව පෙන්වා දී ඇත්තේ. එමෙන්ම එක්සත් ජනපදයේ රෝගපාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පසුගිය ජූනි මාසයේදී ඩෙල්ටා ලොව වඩාත් සැලකිලිමත් විය යුතු කොවිඩ් ප්‍රභේදයක් ලෙස වර්ගීකරණය කරනු ලැබුවා. ඒ අනුව මෙම නව අධ්‍යයනය මගින් ඩෙල්ටා ප්‍රභේදය සැබවින්ම විශාල තර්ජනයක් වන බවට හඳුනාගෙන තිබෙනවා. එහිදී ඩෙල්ටා ප්‍රභේද ආසාදිතයන් බවට පත්වන එක් එන්නත් මාත්‍රාවක් ලබාගත් හෝ එන්නත් නොකළ පුද්ගලයන් කලින් පැවති ප්‍රභේද ආසාදිතයන්ට සාපේක්ෂව හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වීම 1.5 ගුණයකින් වැඩි බවද එමගින් අනාවරණය කර තිබෙනවා. එමෙන්ම ඩෙල්ටා ආසාදිතව රෝහල් ගතවන්නන්ගෙන් අතිමහත් බහුතරය එන්නත් නොකළ අය වන නමුත් සම්පූර්ණයෙන් එන්නත් කරණයට ලක්කර අය අතර පවා රෝහල් ගත කිරීම තරමක් වැඩි බව එංගලන්ත අධ්‍යයනයෙන් හෙළි වී තිබෙනවා. කෙසේ වෙතත් එය තවමත් දුර්ලභ තත්වයක පවතින බවටයි අනාවරණය වී ඇත්තේ. මේ අතර චීනය මෙවන විට සිය රට පුරා COVID-19 මර්ධන එන්නත් මාත්‍රා බිලියන 2කට වඩා ලබා දී ඇති බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම වාර්තා කර තිබෙනවා. එම කොමිසමේ දත්තවලට අනුව චීනයේ බිලියන 1.07කට වැඩි පිරිසකට අවම වශයෙන් එක් එන්නත් මාත්‍රාවක් හෝ ලැබී ඇති අතර එය චීනයේ බිලියන 1.4ක ජනගහනයෙන් 76%ක ප්‍රතිශතයක් වනවා. එමෙන්ම ඒ අතුරින් මිලියන 889.4කට වැඩි පිරිසකට පූර්ණ එන්නත් මාත්‍රා ලබා දී ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව මෙම වසර අවසානයේ වන විට දේශීය වශයෙන් සමස්ත ප්‍රජා ප්‍රතිශක්තියක් ලබා ගැනීම චීනයේ ප්‍රධාන අරමුණු බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම අවධාරණය කර තිබෙනවා. සියලු ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාම සඳහා අද විවෘත කෙරුණා. ඒ අනුව එම ආර්ථික මධ්‍යස්ථාන හෙට දිනේද විවෘතව තැබෙනවා. මේ අතර නිරෝධායන අධිර නීතිය කඩ කරන පුද්ගලයන් සොයා සිදු කරන මෙහෙයුම් අදත් දිවයින පුරා ක්‍රියාත්මකයි. කොවිඩ් ව්‍යාප්තිය හමුවේ දිවයිනටම බලපැවැත්වෙන ලෙස පැන වූ නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් මාස 6 වනදා දක්වා ක්‍රියාත්මකයි.
ඒ අනුව නිරෝධායන නීතිරීති කඩකිරීම සම්බන්ධයෙන් ගත වූ පැය 24 තුළ පුද්ගලයින් 667 දෙනෙකු සහ වාහන 63ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ. මේ අතර නිරෝධායන නීති උල්ලංඝනය කිරීම අපරාධමය වරදක් වන බැවින් යම් පුද්ගලයෙකු ඒ සම්බන්ධව අධිකරණයෙන් වැරදිකරුවෙකු වුවහොත් පොලිස් නිෂ්කාශන වාර්තා ලබා ගැනීමේදී එය බලපෑමක් විය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළා. නිරෝධායන නීති උල්ලංඝනය කිරීම අපරාධමය වරදක්. යම්කිසි අවස්ථාවක ඔබට එරෙහිව නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධව අධිකරණයක පැවරෙන නඩුවකින් ඔබ වැරදිකරුවෙකු වුවහොත් යම් අවස්ථාවක ඔබ පොලිස් නිෂ්කාශන වාර්තාවක් ලබා ගන්නේ නම් ඒ පිළිබඳව එම නිෂ්කාශන වාර්තාවේ සඳහන් වෙනවා. අපරාධමය වරදක් සම්බන්ධයෙන් වරදකරු වීම පිළිබඳව නිෂ්කාශන වාර්තාවේ සඳහන් වීම යම් කිසි දිනක ඔබටත් ඔබගේ දරුවෙකුටත් අනාගතයට බලපෑම් ඇතිවිය හැකි කරුණක් විය හැකියි. මේ අතර නිරෝධායන ඇඳරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුළ එළවලු හා පළතුරු දිවයින පුරා බෙදා හැරීමට සියලු ආර්ථික මධ්‍යස්ථාන අද සහ හෙට යන දිනවලදී විවෘත වනවා. ඒ අනුව දඹුල්ල විශේෂාර්ථික මධ්‍යස්ථානය වෙත එළවලු ගොවීන් පැමිණෙමින් සිටියේ ඊයේ රාත්‍රියේ සිටයි. ඊයේ රාත්‍රී 10:00ට මම ආවේ. මගේ ලොරි අතුරට ගත්තද 4:00මාරයි. එතරම් පැයකමාර රාජාංගන ඉඳලා දඹුල්ලට එන්න ගියේ. දැන් මෙතනම පැය 6-7ක් කස්ටල්. මේ අතර මහනුවර යාපනය A9 මාර්ගයේ දෙපස දිගු පෝලිම් දැක ගැනීමට හැකි වුණා. මේ අතර නාරාහෙන් පිට ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිල අද පැවතියේ ඉහළ අගයකයි. මේ අතර නිරෝධායන ඇඳරි නීතිය පැනවීම හේතුවෙන් බලපෑමට ලක් වූ ජීවනෝපාය අහිමි වූ පවුල් සඳහා රුපියල් 2000 දීමනාව මේ වන විට පවුල් 5,75,520ක් සඳහා ලබා දී අවසන් බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා. ආවේග සහ හැඟීම් පාලනය කිරීම සඳහා නිසි අවබෝධයක් ලබා නොදීම දරුවන් සීදිවි නසා ගැනීමට පෙළඹීමට හේතුවක් බව ළමා හා නව යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය ස්වර්ණා විජේතුංග මහත්මිය පවසනවා. දරුවා සියදිවි හානි කරගන්නවා යන්නේ දරුවාගේ ප්‍රශ්නකට උත්තරයක් හොයාගන්න තැන. ඒක සමහරක් විට දරුවාගේ මානසික කැළඹීමක් නැත්නම් මානසික වික්ෂිප්තභාවයක් ડિප්‍රෙෂන් එකක් නිසා වියත් හැකියි. එහෙම නැත්නම් දරුවාගේ අභිමතාර්ථය ඉෂ්ට කරගන්න කෙසේ හෝ ඕනෑම ක්‍රමයකට ඒක ලබා ගැනීමේ කියන පරම චේතනාවෙන් කරනවා වෙන්නත් පුළුවන්. එන ආවේගය හඳුනගෙන ආවේගයට අනුකූලව ආවේගය මැඩලන්න හෝ ආවේගය යාමනය කරගන්න ඉගෙනගෙන තිබුණ නැත්තම් ආවේග හසුරුව ගන්න බැරුව වැරදි ක්‍රමවලට ප්‍රශ්න විසඳගන්න යන. ඒක තමයි මෙතන වෙන්නේ. අනිවාර්යෙන්ම දෙමාපියන් විදියට මට හිතෙනවා මේ ළමයින්ගේ ආවේග අපි කියා දෙන්න ඕන. ඔන්න පුතේ ඔයාට අද ටිකක් දුකෙන් මගේ නේද ඉන්නේ. දුකෙන් ඉන්නවා දැක්කහම අපි ඒක කියන්න පුරුදු වෙන්න. අපි බය වෙන්න ඕනේ අනේ මෙයා දුකෙන් ඉන්නවා අපි කිව්වොත් තවත් අඬයිද දන්නේ. එහෙම අවශ්‍ය නැහැ. ඒක කියන්න අවශ්‍යයි. දරුවා දැනගන්න ඕනේ ඌ මේ මගේ දුකනේ. අම්මටත් තේරුණා මං දුකෙන් ඉන්නේ. එහෙනම් දුකෙන් නම් ඉන්නේ අපි දුක අවස්ථාවට මොකද කරන්නේ? අම්මලා දුක් වුණාම මොකද කරන්නේ? ඒකට අම්මලා තේරුම් අරගෙන මේ ඉමෝෂන්ස් සහ ආවේග හැඟීම් පාලනය කරගන්න දරුවට උදව් කරන්න ඕනේ. දෙමාපියන් හිතනවා ඇති ඔබ රැකියාවක් කරන දෙමාපියෙක් නම් මටත් වැඩ තියෙනවානේ. මං කොහොමද හැමතිස්සෙම දරුවට එක ඇහැ ගහගෙන ඉන්නේ කියලා. ඒක ඇත්ත. එතකොට අපේ එහෙනම් අතරේ ඇති වෙන්න ඕනේ දරුවා සහ අපි අතරේ යම්කිසි සම්බන්ධයක්. එතකොට එයයි අපි එකතු වෙලා මේ කාලය කොහොමද හොඳින්ම කළමනාකරණය කරන්න කියන එක. දැන් අපි බැලුවොත් දවසක් ගත කරන්න දරුවෙකුට අනන්තවත් දේවල් තියෙනවා. හැබැයි අපි හිතන්නේ දැන් අද සමාජයේ දරුවට තියෙන්නේ බොහොම ටිකයි කියලා. මොකද එයා කරන්නේ ඉගෙන ගන්න එකයි, සමහරක් විට ඔන්ලයින් ගිහිල්ලා මොනා හරි සෙල්ලම් කරන එකයි, එහෙමත් නැත්නම් chat කරලා තව යාළුවෝ එක්ක කතා කරන එකයි, මූවි බලන එක, ඒ වගේ ඒවා ටිකක් විතරයි තියෙන්නේ කියලා. එහෙම නෙමෙයි. ගෙදරක කටයුතු බොහොමයක් තියෙනවා. දරුවට තියෙනවා නම් කාලසටහනක්. දවස ගත කරන්න අම්මාලාත් එක්ක එකට හදලා ඒ කාලසටහන තුල ගෙදර තියෙන අනිත් දේවල් වලට දරුවව සහභාගී කරගන්න. අද සමාජයේ අපි දකින්න එකක් තමයි අම්මා හිතන්නේ දරුවා ඉගෙනගත යුතුයි. ඉගෙන ගැනීම තමයි ඔයා කරන්න ඕන එකම දේ. ඔයා හොඳට ඉගෙන ගන්න. ඉගෙනගෙන ඔයා හොඳ කෙනෙක් වෙන්න හොඳ රස්සාවක් කරන්න කියලා. එහෙම නෙමෙයි. දරුවෙකුට සමබර ජීවිතයක්. ජීවිතයේ ප්‍රශ්නවලට උත්තර හොයන්න පුළුවන් ජීවිතයක් ගොඩනගන එක තමයි දෙමාපියන් විදියට අපි කරන්න ඕනේ. එහෙම නැතුව විභාගයක් ප්‍රශ්න පත්‍රයක් දිහා විතරක් බලාගෙන දරුවෙක්ව හදන එක නෙමෙයි. නැවතත් ප්‍රවෘත්ති. මහමෙවුනාව බෞද්ධ විද්‍යාලය මගින් සංවිධානය කරන විද්‍යා හා තාක්ෂණික ප්‍රදර්ශනය අද මාර්ගගත ක්‍රමය ඔස්සේ ආරම්භ වුණා.
නියෝ ටෙක්විෂන් 2021 විද්‍යා හා තාක්ෂණික ප්‍රදර්ශනය ලෙසින් මහමෙවුනාව බෞද්ධ විද්‍යාලය මගින් සංවිධානය කළ මෙම වැඩසටහන අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. ඒ අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල සී පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ අවස්ථාව සඳහා සෙන්තුල් බෞද්ධ විහාරයේ විහාරාධිපති මැලේසියාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක අතිපූජ්‍ය බූටෑවත්තේ සරණංකර ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ මහමෙවුනාව බෞද්ධ විද්‍යාලයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද අලුදුනිය සුබෝධි ස්වාමීන්ද්‍රයන් වහන්සේ වැඩම කර සිටියා. ඒ අනුව මෙම විද්‍යා හා තාක්ෂණික ප්‍රදර්ශනය අද සිට ලබන 30 වෙනිදා දක්වා පැවැත්වෙනවා. මහමෙවුනාව බෞද්ධ විද්‍යාලයේ විද්‍යා, ගණිත, තොරතුරු තාක්ෂණය සහ සෞඛ්‍ය යන විෂයන් ආවරණය වන පරිදි මෙම අධ්‍යාපනික ප්‍රදර්ශනය සංවිධානය කර ඇත්තේ. මහමෙවුනාව බෞද්ධ විද්‍යාලීය සිසු දරුවන් විසින් ප්‍රදර්ශන කුටි 22ක් ඔස්සේ තම නිර්මාණයන් මෙහිදී ප්‍රදර්ශනය කර තිබෙනවා. ඒ අනුව ප්‍රදර්ශනය පවත්වන සෑම දිනකම උදැසන 8:30 සිට 1:30 දක්වා සහ පස්වරු 5 සිට 8 දක්වා යන කාලයන් වලදී මාර්ගගත ක්‍රමය ඔස්සේ එම ප්‍රදර්ශනය නැරඹීමට ඔබට හැකියාව පවතිනවා. යනුව මහමෙවුනාව බෞද්ධ විද්‍යාලයේ නිල ෆේස්බුක් පිටුව ඔස්සේ සහ වෙබ් අඩවිය ඔස්සේ ඔබට ඒ සඳහා ප්‍රවේශ විය හැකියි. මා ස්තුතිවන්ත වෙනවා මේ දරුවන්ට සුබ පතනවා. මේ චේතනාව චේතනානම් වික්‍රේ කම්මම් වදාමි. මේ චේතනාව ඊටාම හොඳයි. ගරු විදුහල්පතිතුමා කිව්වා ඈත දෙහි අත කන්දිය ගිරාඳුරු කෝට්ටේ දුප්පත් තැන් වලින් ඒ කියන්නේ දුප්පත් කියලා කියන්නේ හැකියාවක් නොහැකි දේවල් වල නොහැකි දරුවන්ට යම්කිසි මගක් පිළිහිටලා දීම තමයි අපේ යුතුයකම වෙන්නේ. ඒ නිසා මේ පරමාර්ථය උතුම් 2018 ආරම්භ කරන්න යෙදුණාට ඒක තමයි අධ්‍යාපන අමාත්‍යාංශයේ අපේ තියෙන කනස්සල්ල දුක ඇති හැකි එක්කෙනාට නෙවෙයි අපි හමා යන්නේ අවස්ථා සම අධ්‍යාපන අවස්ථා නැති අහිමි වෙච්ච ඒගොල්ලන්ට අද අපි අධ්‍යාපනය ලැබලා දෙන්නේ කියන එක මට ආරාධනා කිරීම ගැන බොහොමත් ස්තුතියි. අධ්‍යාපන අමාත්‍යාංශයේ සියලු දෙනා වෙනුවෙන් සියලු දරුවන් වෙනුවෙන් මා ස්තුතිවන්ත වෙනවා. මා ඊටාම අන්ත වෙනවා මේ සත්කාරය තවදුරටත් කරගෙන යාම සඳහා ඔබ සියලු දෙනාට වාසනාව ධෛර්ය ශක්තිය ලැබේවා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. සඳහිරු සෑරාජානන් වහන්සේ මත පැළඳවීමට නියමිත චූඩාමාණික්‍ය සහ කොත් වහන්සේ මේ වන විට කලිතුර බෝධි පරිශ්‍රයෙහි තැන්පත් කර තිබෙනවා. ඒ අනුව පසුගිය දින කිහිපෙම චූඩාමාණික්‍ය සහ කොත් වහන්සේ උදෙසා අඛණ්ඩව වත්පිළිවෙත් සිදු කරන්නට යෙදුණා. අද දිනේද දැඩි සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශයන්ට අනුව මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් නිසි ගෞරව මැද්දේ චූඩාමාණික්‍ය සහ කොත් වහන්සේ උදෙසා ආගමික වතාවත් පැවැත්වුණා. 2021 වර්ෂය සඳහා වූ ඡන්ද හිමිනාමලේඛනයේ ලියාපදිංචි නොවූ පුද්ගලයන් හට මාර්ගගත ක්‍රමයේ ඔස්සේ ලියාපදිංචි වීම සඳහා ඉල්ලුම් කිරීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව වයස අවුරුදු 18 සම්පූර්ණ කළ අය හෝ මෙතෙක් ලියාපදිංචි නොවූ පුද්ගලයන් www.elections.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ඡන්ද හිමිනාමලේඛනයේ ලියාපදිංචි වීම සඳහා ඉල්ලුම් කළ හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර ඇත්තේ. එමෙන්ම එම වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් 2021 වර්ෂය සඳහා යම් පුද්ගලයෙකු ඡන්ද හිමියෙකු ලෙස ලියාපදිංචි වීම සඳහා නිර්දේශ වී තිබේද යන්න පරීක්ෂා කිරීමටද හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. තවද යම් අයෙකු විසින් මීට පෙර 2020 ඡන්ද හිමිනාමලේඛනයේ ලියාපදිංචි වී ඇතනම් 2021 වර්ෂය සඳහා යලි ලියාපදිංචි වීම අවශ්‍ය නොවන බවද එම කොමිෂන් සභාව සඳහන් කළා. මේ අතර පවතින කොවිඩ් වසංගත අවදානම හේතුවෙන් 2021 වර්ෂයේ ඡන්ද හිමියන් ගණන් ගැනීමේ ආකෘති ගෙයින් ගෙට බෙදා දීමේ කටයුතු తాවකාලිකව අත්හිටුවා තිබෙනවා. වීතොග රැස් කරන අතරමැදියන් සොයා පාරිභෝගික සේවා අධිකාරිය විසින් දියත් කරන ලද වැටලීම් වලින් වීකිලෝ ලක්ෂ 150කට අධික ප්‍රමාණයක් සිය භාරයට ගෙන ඇති බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා. අනුරාධපුර, පොළොන්නරුව, අම්පාර සහ මඩකලපු යන දිස්ත්‍රික්කයන්හි සිදු කරන ලද වැටලීම් වලිනුයි එලෙස රැස් කළ වීතොග සොයාගෙන ඇත්තේ. ලියාපදිංචි මෝල් හිමියන් සහ ගොවීන් නොවන වීතොග රැස් කරන අතරමැදි ජාවාරම්කරුවන් සොයා පසුගිය දින 3ක් පුරා පාරිභෝගික සේවා අධිකාරිය විසින් මෙලෙස වැටලීම් දියත් කර තිබුණා. මේ අතර මහියංගනේ ගිරාඳුරු කෝට්ටේ උල්හිටිය සහ දිවුල පැලැස්ස ප්‍රදේශයේ වී ගබඩා දෙකකට මුද්‍රා තැබීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී නිලධාරීන් විසින් පසුගියදා පියවරගෙන තිබෙනවා. එහිදී මුද්‍රා තබන ලද උල්හිටිය ගබඩාවේ වී කිලෝ ලක්ෂ 4ක් පමණ සහ දිවුල පැලැස්ස ගබඩාවේ වී කිලෝ 25000ක් පමණ ගබඩා කොට තිබී ඇති බවයි වාර්තා වන්නේ. බොහෝ තැන්වල මිනිසුන්ගේ සාර්ථකත්වයට හේතුනේ තමන් ලද ප්‍රතික්ෂේපවීම. මේ කියන්නේ යන්නේත් එවන් ප්‍රතික්ෂේපවීමක් නොබෙල් ත්‍යාගයක් දක්වා රැගෙන ආ වෙදදුරුකුගේ කතාවක්.
මේ ඕස්ට්‍රේලියානු ජාතික වෛද්‍ය බැරි ජේම්ස් මාෂල් ලොව විශිෂ්ටතම සම්මානලාබී වෛද්‍යවරයෙක්. මිල කළ නොහැකි තරම් වටිනා මිනිසෙක්. ඒත් විශ්වාස කරන්න මේ වටිනාකම් මොහුට ලැබෙන්නේ නොවටිනා බවට හංවඩු ගැසූ එක්තරා ප්‍රතික්ෂේපවීමක් නිසා. වර්ෂ 1981දී වෛද්‍ය බැරි මාෂල් සහ ඔහුගේ සංගයා වුණු වෛද්‍ය රොබින් වොරන් ගෑස්ට්‍රයිටිස් ඇතුළු ආමාශයේ වන සහ ආමාශය ආශ්‍රිත පිළිකා තත්ත්වයන් පිළිබඳ පර්යේෂණයක් දියත් කළා. ඔවුන් දෙදෙනා එක්ව උදර ආශ්‍රිත රෝගවලින් පෙළෙන පුද්ගලයින්ගේ ආමාශයේ සර්පිලාකාර බැක්ටීරියා ඇති බව එහිදී සොයාගනු ලැබුවා. පසුව එම බැක්ටීරියාව හෙලිකොබැක්ටර් පයිලෝරි නමින් බැක්ටීරියාවක් බවත් ආමාශ වන සහ ආමාශ පිළිකා සඳහා එය හේතුවන බවත් උපකල්පනය කළා. නමුත් ඔවුන්ගේ මේ සොයා ගැනීම ඉහළ පෙළේ වෛද්‍ය විද්‍යාඥයන් හමුවේ හඳුන්වා දුන් විට ඒ මතය මිත්‍යාවක් බවටත් වෛද්‍යවරුන්ම දෙදෙනෙකු විසින් එවැනි මතයක් ඉදිරිපත් කිරීම හාස්‍යයක් බවටත් පවසමින් ඔවුන්ව සමච්චලයට ලක් කෙරුණා. එදා ඉහළ පෙළේ සිටි වෛද්‍ය විද්‍යාඥයන්ගේ මතය වුණේ ආමාශයේ ඇති ආම්ලික පරිසරය හමුවේ කිසිදු බැක්ටීරියාවකට එහි ජීවත් විය නොහැකි බවටයි. තමා සියසින් දැක විශ්වාස කළ දේ බැහැර කරන්න වෛද්‍ය බැරි මාෂල් කටයුතු කළේ නැහැ. ඔහු පර්යේෂණ සිදු කරන්නට වුණා. පසුව නැවතවරක් ඔස්ට්‍රේලියාවේ ආමාශ අන්ත්‍ර විද්‍යා සංගමය වෙත ඔහු සිය සොයා ගැනීම ඉදිරිපත් කළ නමුත් එහි සමාලෝචනයකින් ඔහුගේ වාර්තාව ප්‍රතික්ෂේප වී එම වසරේදී වෛද්‍යවරයෙකු සිදු කළ පහත්ම සොයා ගැනීම බවට එය ශ්‍රේණිගත කෙරුණා. ඒත් ඒ විදියට කොතෙක් ප්‍රතික්ෂේප වුණත් බැරි මාෂල් පසුබට වුණේ නම් නැහැ. සිය පර්යේෂණය ප්‍රත්‍යක්ෂ කිරීමට කිසිදු නිරෝගී පුද්ගලයෙකු එම බැක්ටීරියාව ශරීරගත කර ගැනීමට අකමැති වූයෙන් සතුන් යොදාගෙන ඔහු සිය අත්හදා බැලීම් සිදු කළා. නමුත් ඒ සියල්ල අසාර්ථක වුණා. ඉතින් අවසානයේ ඔහු තීරණය කළා බැක්ටීරියාව තමාටම ශරීරගත කර සිය සොයා ගැනීම ප්‍රත්‍යක්ෂ කරන්න. මූලික එන්ඩොස්කොපි පරීක්ෂණයකින් සිය ආමාශය නිරෝගී බවට තහවුරු කරගත් බැරි මාෂල් පයිලෝරි බැක්ටීරියාව යෙදූ සුප් වර්ගයක් පානය කළා. ඔහුගේ අපේක්ෂාව වුණේ ඇතැම් විට වසර ගණනාවකට පසු හෝ සිය ආමාශයේ වන ඇතිවේවි යන්නයි. නමුත් දින 3ක් ගත වූ තැන ඇති වූ ඔක්කාරය වමනය සහ බඩේ දැවිල්ල නිසා ආමාශ වන හටගෙන ඇති බවට බයොප්සි පරීක්ෂණයකින් ඔහු අනාවරණය කරගන්නවා. ඉතින් අවසානයේ වෛද්‍ය බැරි මාෂල් සිය සොයා ගැනීම ප්‍රත්‍යක්ෂ කරගත්තේ දිවි පරදුවට තැබූ වෛද්‍යවරයෙකු ලෙස විශාල ගෞරවයක් හිමි කර ගනිමින්. එනිසාම 1994දී වොරන් ඇල්පර්ට් ත්‍යාගය 1995දී ඇල්බර්ට් ලැස්ක සම්මානය ඇමරිකානු ජයග්‍රහණ ඇකඩමියේ රන් සම්මානය ඇතුළු ලොව වටිනාකමින් ඉහළ ඇගයීම් වෛද්‍ය බැරි මාෂල්ට හිමි වුණා. අවසානයේ 2005 වසරේදී හෙලිකොබැක්ටර් බැක්ටීරියාව සොයා ගැනීම සහ ආමාශයක වනරෝග සඳහා එහි බලපෑම වෙනුවෙන් වෛද්‍ය විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගයද ඔහුට පිරිනැමුණා. ඔව්, කැපකිරීම් කරන්න, හැම දේම ඉවසන්න. ප්‍රතික්ෂේප වන තැන් තරම් ජීවිතයට වටින තැනක් නොමැති වන තැනටම උත්සාහ කරන්න. වැටෙන තැන්වලදී බැරි මාෂල් වගේ වෙන්න. අවසානයේ ඔබටත් පුළුවන් ජීවිතය දිනන්න. අවධානය විදේශ පුවත් වෙත. ඇෆ්ගනිස්තානය තුළ සිදුකරන සිය මුදවා ගැනීමේ මෙහෙයුම් අදින් අවසන් කරන බවට බ්‍රතාන්‍ය පවසනවා. සිය හමුදා ගුවන්යානා මගින් ඇෆ්ගනිස්ථානයෙන් පුද්ගලයන් ඉවත් කර ගැනීම අද දිනේදී අවසන් කරන බවට බ්‍රතාන්‍ය විසින් ප්‍රකාශ කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව අවසන් වශයෙන් ඉවත් කර ගැනෙන දහසකට ආසන්න පිරිසක් මේ වන විට කාබුල් ගුවන්තොටුපොලේ ගුවන්පතේ වෙත ළඟා වී ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කර ඇත්තේ. එහිදී හැකිතාක් පුද්ගලයන් ඉවත් කර ගැනීමට අපේක්ෂා කරන නමුත් බ්‍රතාන්‍ය හමුදා සම්බන්ධ සම්පූර්ණ ක්‍රියාවලිය ඉදිරි පැය කිහිපය තුළදී අවසන් කරන බව බ්‍රතාන්‍ය ආරක්ෂක ලේකම් බෙන් බෝලෙස් විසින් සඳහන් කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මේ අතර පසුගියදා කාබුල් ගුවන්තොටුපොළ වෙත එල්ල වූ IS ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 170ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා. එලෙස මියගිය පිරිසට ඇමරිකානු සෙබළුන් 13 දෙනෙකුද ඇතුළත්. මේ අතර එළඹෙන අගෝස්තු 31 වනදා වන විට ඇෆ්ගනිස්තානයෙන් ජනතාව ඉවත් කර ගැනීම අවසන් කළද එතෙක් කාබුල් ගුවන්තොටුපොළේ මෙහෙයුම් කටයුතු සිදු කරන බව ඇමරිකාව විසින් ප්‍රකාශ කර තිබෙනවා. මේ වන විට ලක්ෂයකට අධික පිරිසක් ඉන් ඉවත් කරගෙන ඇති අතර මේ මොහොතේ ප්‍රමුඛත්වයේ හිමිව ඇත්තේ නේටෝ රටවල රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ නේටෝ හමුදා ඉවත් කර ගැනීම සඳහා බවයි ඇමරිකානු
ඇමරිකානු ආරක්ෂකාංශ විසින් නිවේදනය කර ඇත්තේ. කෙසේ නමුත් කාබුල් ගුවන්තොටුපළ වෙතට තවදුරටත් IS ප්‍රහාර එල්ලවීමේ අවදානමක් පවතින බව බුද්ධ්‍යංශ දැනුම් දී තිබෙනවා. මේ අතර කාබුල් අගනුවර හමීඩ් කරසයි ගුවන්තොටුපළේ පාලන බලය බාර ගැනීම සඳහා තලිබාන් සන්නද්ධ සමාජිකයන් සූදානම් වී සිටින බවටද විදේශ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා කාබුල් ගුවන්තොටුපළ ඉදිරිපිට එල්ල වූ මාරක බෝම්බ ප්‍රහාරයෙන් පසු ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායමේ ඇෆ්ගන් ශාඛාවේ සැලසුම්කරුවෙකු එක්සත් ජනපද හමුදාව දියත් කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ISK හෙවත් ඉස්ලාමීය රාජ්‍ය කොරාසන්හි සමාජිකයා එලෙස නංගාර්හාර් පළාතේදී ඉලක්ක කර ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර කියුබාව සහ මෙක්සිකෝ බොක්ක අවට කලාපයට සහ ඇමරිකානු රාජ්‍යන් කිහිපයකට බලපෑම් එල්ල කරමින් අයිඩා සුලිකුනාටුව මේ වන විට තවත් ප්‍රචණ්ඩ වනු ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ අනුව ලුසියානා ප්‍රාන්තයේ නිව් ඕර්ලියන්ස් නගරයේ නගරාධිපතිවරයා ජනතාව වෙත දැනුම් දී ඇත්තේ හැකි ඉක්මනින් තම නිවෙස් වලින් ඉවත් වන ලෙසටයි. සුලිකුනාටුවෙන් එම නගරයට විශාල හානියක් සිදු විය හැකි බවට කාලගුණ අංශ අනාවැකි පළ කර තිබෙනවා. සුලිකුනාටු තත්ත්වයේ හේතුවෙන් මේ වන විටත් කියුබාවේ ආපදා තත්ත්වයක් හටගෙන ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. කෙසේ වෙතත් හෙට දිනේ වෙන විට අයිඩා සුලිකුනාටුව තවත් ප්‍රචණ්ඩ වනු ඇති බවට කලාපීය කාලගුණ අංශ විසින් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. දිනක සටහන් නිමාවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කමටයි මේ අවධානය. හෙට අගෝස්තු 29 වැනිදා. න්‍යෂ්ටික අත්හදා බැලීම් සහ ඒවායේ භාවිතවල ප්‍රතිවිපාක පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කරන ලද ජාත්‍යන්තර න්‍යෂ්ටික පරීක්ෂණවලට එරෙහි දිනය සෑම වසරකම අගෝස්තු මාස 29 වන දිනට යෙදී තිබෙනවා. සෝවියට් සංගමය විසින් සිය පළමු පරමාණු බෝම්බය අත්හදා බලා ඇත්තේ 1949 වසරේ අගෝස්තු මාස 29 වන දිනයි. හිටපු දකුණු අප්‍රිකානු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා මහතා අනුස්මරණය වෙනුවෙන් එංගලන්තේ ලන්ඩන්හි ඉදිකළ එතුමාගේ ප්‍රතිමාව විවෘත කරනු ලැබුවේ 2007 වසරේ හෙට වැනි දිනකයි. ඒත් සමගින් ශ්‍රද්ධා රූපහානී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. හමු යමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නම බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.